ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. දැන් මේ එහෙනම් සියලු දෙනාම වීඩියෝ ඔන් කරගන්න. අපි දැන් පන්තිය පටන් ගන්න හදන්නේ. ඒ ඉඳ හරි. අපි එදා මේ කතා කරේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම තමයි ඉගෙන ගත්තේ. ඒකේ අපි ඉගෙන ගත්ත එකතු කිරීම, ඊළඟට සංඛ්‍යා අඩු කිරීම, හරිද? ඊළඟට සංඛ්‍යා ගුණ කිරීම කියන කොටස ඉගෙන ගත්තා නේද? ගුණ කරන්න නෑ, ගුණ කිරීම කියන කොටස ඉගෙන ගත්තේ නෑ නේද? නෑ. මම ගෙදරදී හදන්න ඔයාලට පස්වෙනි පිටුවේ නෑ, පස්වෙනි පිටුවේ නෙමෙයි මේ හතරවෙනි පිටුවේ 6 7 දීලා තියෙනවා නේද? ඊළඟ පස්වෙනි පිටුවේ 3 හතරවෙනි පිටුවේ තමයි 6 7 8 ගණන්. ඊළඟට පස්වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ තියෙනවා 3 4 5 ගණන්. අන්න එතෙන්ට වෙනකන් නේද එදා අපි කරේ? දෙව්මි මට කියන්න එතෙන්ට වෙනකන් නේද කරේ? ඔව්. එහෙනම් හැමෝම රතු පෑනක් අතට ගන්න. රතු පෑනක්. ඔව්. මට ගිය සතියේ කරන් කපපු හින්දා පන්තියට එන්න බැරි වුණා. පුතේ රෙකෝඩින් එක දාලා තියෙන්නේ. බැලුවද? රෙකෝඩින් එක දාලා නේ තියෙන්නේ. හරි. පුළුවන් නම් මේ රෙකෝඩින් එක බලන්න. අල්ලා ගිය සතියේ එතකොට ඒ තිබ්බේව දාන්න මේ අපිට කොහොමද ගිය සතියේ කොතෙන් වෙනකම් පාඩම් කරාද ඒ වගේ ආදි වශයෙන් කරන්න පුළුවන්. දැන් අනිවාර්යයෙන් රෙකෝඩින් එක දානවා. මොකද මේ දවස්වල කරන්ට් එක නේද? කරන්ට් එක කොයි වෙලාවෙ නේද කියලා නෑ. මේ රාත්‍රී කාලේදී පැය ගාණක් කපනවා. ඒකෙන් හින්දා පන්තියට සහභාගී වෙන්න රෙකෝඩින් එක නැද්ද? රෙකෝඩින් එක දාලා නැහැ. ගිය සතියේක චුට්ටක් ඉන්න මම බලන්නම් දාලා නැද්ද කියලා. ආරයිට්. එහෙනම් මේ මම අනිවාර්යෙන් අද දවසේ එක දාන්න කියලා කියන්නම්. රයිට්. එහෙම වුණොත් ඒක බලලා අපි පන්ති ඉස්සරහට තියර ටික කරගෙන යන්න. මේ අපි මේ කොහොමද දන්නේ ඒවා තියෙන්නේ. පුතේ මේ දිනුජ රයිට්. දිනුජ බලමු කොහොමද කියලා. පෙරලගන්නේ නම් හැමෝම හතරවෙනි පිටුව. රයිට්. හතරවෙනි පිටුවේ 6 වෙනි ගානට තෙනුර කීයක් ආවද උත්තරේ? 6 වෙනි ගානට. උත්තරේ කීයක් ආවද? සර් 1660. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන 6 වෙනි ගාන 2127 එකතු කිරීම 456 එකතු කිරීම 85 එකතු කිරීම 9. මෙන්න මේක උත්තරය ආන්නේ. කෙනුච කීයක් තියෙනවද ආය කියන්න බලන්න උත්තරේ. දෙව්මි කියන්න උත්තරේ කීයක් ආවද? 2677. හරි. බලමු ඒ ගාන ඒදි කියලා බලන්න. මොන්න අපි බලන්න එකතු කරන හැටි එදා පන්ති තිබුණේ කියලා බලන්න. මුලින්ම එක ස්ථානයේ මෙහෙම්මම තියෙද්දි එකතු කරනවා. අරහට මේ වගේම තියෙද්දි එකතු කරනවා. එක ස්ථානයේ 7ට 6ක් එකතු කරනවා. 7ට 6ක් එකතු වුණාම 13යි.
13ට 5ක් එකතු කරනවා 13ට 5ක් එකතු කරනවා 13ට 5ක් එකතු කරාම 18යි 18ට 9ක් එකතු කරනවා 18ට 9ක් එකතු වුණාම 27 27න් 7 එකක් ඉතුරුයි එතකොට මෙන්න 10 ස්ථානයට එක ලිව්වා 2යි 1යි 3යි 3යි 5යි 8යි 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 16යි 16න් 6 නැවතත් එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි 4යි 6යි මෙතෙන්ට 6 ඊළඟට 1000 ස්ථාන එකක්වත් එකතු කරන්නේ උත්තරේ තමයි 2667ක් වෙනවා හරි නේද කොබලන් මේ උත්තරේ හරි කට්ටිය අත උස්සන්න බලන්න මේ උත්තරේ නිවැරදිව ආපු අය අත උස්සන්න බලන්න මේකේ ගැටලුවක් තියනවද දෙවුනි කියන්න බලන්න කීයද ආවේ උත්තරේ කලිත කවිෂ 2677 77 ඉන්නේ කලිත කවිෂ 2677 එහෙනම් මට වැරදීමක් වෙලා තියෙනවා වගේ. හරි නේද? බලමු ආයේ. ඔව් මෙතෙන්ට දෙකක් නේද එකතු වෙන්නේ. එකක් නෙමෙයි දෙකක් එකතු වෙන්නේ. එතකොට මෙතෙන්ට 2677 එනවා. ඇයි? 27ක් නෙන්නේ. එක ස්ථානයකට එකතු කරාම 2677 මේක හරිනම් හරියක් දාගන්න. right. ඊළඟට 7 වෙනි ගාන. 7 වෙනි ගාන මෙහෙම දීලා තියෙනවා. 413 හා 56 කියන එක මෙන්න මෙහෙම ළමෙක් ලියලා තියෙනවා එකතු කරා. අපි අහමු මේකේ වැරද්ද මොකද්ද කියලා. right. කාටද කියන්න පුළුවන් මේකේ වැරද්ද මොකද්ද? මම විවෘත අවස්ථාවක් දෙනවා. කවුරු හරි ඔඩියෝ ඔන් කරලා කියන්න බලන්න. ඇහුන්නේ නැහැ. කියන්නේ. ඒ ඉලක්කම ස්ථානයේ තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ඉලක්කම 10 ස්ථානයේ තියෙන්න. බොහොම හොඳයි මේකේ තියෙන ගැටලුව තමයි ස්ථානීය අගයන් සමානව නැහැ. ස්ථානීය අගයන් සමානව නැහැ. දැන් අපි එකතු කරනකොට දැන් මේ මෙහෙම ළමයි සමහර වෙලාවට ලියනවා. හරි නේද? එතකොට ස්ථානීය අගය සමාන නැහැ. දැන් මෙතන උත්තරය ඇවිල්ලා තියෙන්නේ මෙතන 3යි, මෙතන 7යි, මෙතන 9ක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ස්ථානීය අගයන් සමාන නැහැ. එතකොට ස්ථානීය අගයන් සමාන කරලා මෙයා ලියනවා නම් 413 56 කියලා මෙහෙම ලියවෙන්න ඕන. එකතු කිරීම 56. මේ බලන්න. එක ස්ථානයට එක ස්ථානය 10 ස්ථානයට 10 ස්ථානය 100 ස්ථානයට අදාළ මේ වගේ ස්ථානීය අගයන් සමාන වෙන්න පහළට ලියා ගන්න ඕනේ 3යි 6යි එකතු වුණාම 9යි 1යි 5යි එකතු වුණාම 6යි මෙතන 4යි උත්තරේ තමයි 469 469 කොහොමද මේ උත්තරය ආපුව අතුස්සන්න බලන්න ඔව් එතකොට හේතුවට දාන්න ඕනේ ස්ථානීය අගයන් සමාන නොවන නිසා. ඕකේ හේතුවක් අහලා තියෙනවා නේ. හේතුවක් අහලා තියෙනවා. ස්ථානීය අගයන් සමාන නොවන හින්දා තමයි මේ වගේ වෙන්නේ. හරි. ඊළඟට 8 වෙනි ගාන. ඔන්න 8 වෙනි ගානත් මම මෙතනින් හදන්නම් බලන්න. ඔයාලා හදලා තියෙන එක මේකේ තියෙනවා මේ සමග ඇති වගුවේ එක ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය තෙක් පන්ති ඇති කනිෂ්ඨ පාසලක ශිෂ්‍ය සංඛ්‍යාවය. එම පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? එම පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? ඔන්න මම මේක හදන හැටි මෙතන ලියන්න. මේකේ තියෙනවා ප්‍රාථමිකාංශේ 1/5. ඊළඟට තියෙනවා කනිෂ්ඨාංශේ ඒ කියන්නේ 6 9.
ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව තියෙනවා මෙතනින් ඉන්නවා පිරිමි ළමයි මෙතන ඉන්නවා ගැහැණු ළමයි. මෙන්න මෙහෙම වගුවක් තියෙනවා මම මේ දල වශයෙන් ගන්නවා. ඔයාලගේ ඔය ටියුට් එකේ තියෙනවා මේකේ ඉන්න මුළු සංඛ්‍යාවද පිරිමි ළමයි මෙතන ඉන්නවා 247ක්. මෙතන ඉන්නවා 186ක්. මෙතන 295ක් ඉන්නවා. මෙතන 163ක් ඉන්නවා. right දැන් එකතු කරනවා. පිරිමි ළමයි ගාන එකතු කරන්න මේ දෙන්න එකතු කරනවා 6යි 7යි 6යි එකතු වුණාම 13න් 3 එකක් ඉතුරුයි. 1යි 4යි 5යි 5යි 8යි කීයද? ඒ 13 එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 1යි 4යි 433ක් ඉන්නවා පිරිමි ළමයි. ගැහැණු ළමයි එකතුව අපි බලමු. 3යි 5යි එකතු වුණාම 8යි 9යි 6යි එකතු වුණාම 15යි 5 එකක් ඉතුරුයි. 1යි 2යි එකතු වුණාම 3යි 3යි 1යි 4යි 457ක් ඉන්නවා. දැන් අහන්නේ මුළු සිසුන් ගාන යන්නේ මුළු සිසුන් ගාන හොයන්නේ මෙන්න මේ 433යි ඊළඟට 458යි මොකක් කරලාද එකතු කරලා. එතකොට 3යි 8යි එකතු වුණාම 11න් එක එකක් ඉතුරුයි. 1යි 4යි 1යි 3යි එකතු වුණාම 4යි 4ට 5ක් එකතු වුණාම 9යි 4යි 4යි 8යි මුළු සිසුන් ගාන 891ක් වෙනවා. කො බලන්න මේක හරියයි අත උස්සන්න. 891 ආපු අය රහල් උත්තරේ හරිද? ඔව් සර්. හරි. right. ඔයනම් ඔන්න නිවැරදි පිළිතුර 891යි 891 විල දිනවනම් හරියට දාන්න මේ වගුවේම යටින් මෙන්න මේ වගේ ගැහැණු ළමයි සහ පිරිමි ළමයිගේ එකතුව ගන්න පුළුවන් ඊළඟට ඒ දෙක එකතු කරන්න පුළුවන්. පුතේ ඔයාලගේ මේ මයික් මියුට් වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. හරි. ඊළඟට අපි ඊළඟ පිටුවේ සංඛ්‍යා අඩු කිරීම යටතේ රහල් කීවෙනි ගානද හදන්න ගෙදරදී හදන්න කියලා දුන්නේ රවුන්ඩ් කරගන්න. අන්තිම ගාන සර් දෙවෙනි පිටුවේ 3 4 5 3 4 5 නේද? එතකොට තුන්වෙනි ගානේ තියෙන්නේ අර ගුණරත්න කියන එක නේද? පවුලේ ප්‍රධාන රැකියාව ඒක නේද? ඔව් සර්. හරි. අපි බලමු. එහෙනම් ඔන්න හැමෝම බලාගන්න. අපි අර අඩු කිරීම යටතේ තියෙන තුන්වෙනි ගාන කතා කරන්නේ. තුන්වෙනි ගාන මෙන්න මෙහෙම තියෙනවා. ගුණරත්න පවුලේ ප්‍රධාන රැකියාව වී ගොවිතැන වේ. යල කන්නේදී ඔහු වී ගොවිතැනෙන් වී කිලෝග්‍රෑම් 4000ක අස්වැන්නක් ලැබුවා. එයින් වී කිලෝග්‍රෑම් 750ක් නිවසේ පරිභෝජනය සඳහා වෙන් කරගෙන ඉතිරි ප්‍රමාණය විකුණන ලදී. විකුණු වී ප්‍රමාණය කොපමණද? 750ක් තම පරිභෝජනය කරන්නේ. එහෙමත් නැත්නම් කන්න තියාගෙන ඉතුරු ටික විකුණන. මොකද කරන්නේ? එහෙනම් ඉතිරි වී ප්‍රමාණය හොයන්න නම් කිලෝග්‍රෑම් 4000න් අඩු කරන්න ඕනේ 750. 750ක් අඩු කරන්න ඕනේ. එහෙනම් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මෙතන එකක් ගත්තට පස්සේ 10න් 5ක් 5යි. මෙතන 9 තියෙන්නේ 9න් 7ක් 2යි. මෙතන 3 තියෙන්නේ. එතකොට එනවා ඉතිරි වී ප්‍රමාණය 3250යි කිලෝග්‍රෑම්. kg කියලා තියෙනවා. ඒකද කිලෝග්‍රෑම් කියලා තියෙන්න ඕනේ. හරියක් දාගන්න. ඒක හරියට. දැන් ඊළඟ පිටුව පෙරලා ගන්න. ඊළඟ පිටුවේ ඒ ගණන් දෙකක් ගෙදරදී හදන්න කියලා දීලා තියෙන්නේ. සමූපකාර වෙළඳ සැලේ රුපියල් 298ක් මිල වූ
කිරිපිටි පැකට් එකක් මිලටගත් රජිත එම මුදල ගෙවීම සඳහා වෙළඳසැල් හිමියාට රුපියල් 500ක නෝට්ටුවක් දුන්නේය. සමූපකාර වෙළඳසැලෙන් රුපියල් 298ක් වූ කිරිපිටි පැකට් එකක් සඳහා. හරි නේද? දැන් කිරිපිටි පැකට් එක මිල කීයක් විතර වෙනවද? කොහොමද උදේට කිරි බොනයි අත උස්සන්න බලන්න. ඔව්. මම නම් කියන්නේ උදේට කිරි එකක් බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට බත් ටිකක් කෑවනම්. හොඳට බත් ටිකක් කෑවනම් හොඳට ප්‍රමාණවත් වෙනවා. හරි? මං හිතන්නේ ගොඩක් අය කිරි බොනවලු කියලා. කමන්නේ නැහැ. හරි. අත් පල්ලෙහා දාන්නකො. දැන් නේද? දැන් කිරිපිටි පැකට් එක මිල සෑහෙන්න මිල වෙලා තියෙන්නේ. මේ 298ක් නම් නෙවෙයි. හරි අපි බලමු. කිරිපිටි පැකට් එකේ මිල 298යි. මෙයා දුන්නේ 500 නෝට්ටුවක්. ඉතිරි සල්ලි අහන්න. එහෙනම් ඔන්න 500න් අඩු කරන්න ඕනේ 298. අපි බලමු උත්තරේ කෙනෙක්ගෙන් අහලා. කාගෙන්ද අහන්නේ අපි උත්තරේ? ජනිතු මදුෂාන් බණ්ඩාර ඇහෙනවද? ජනිතු මදුෂාන් කියන්න බලන්න උත්තරේ කීයක් ආවද රුපියල්? ටග්ගාලා කියන්න. නෙත්මි රුපියල් 222යි. රුපියල් 222. අපි බලමු කොහොමද එන්නේ කියලා. මේ බලන්න. 10න් 8ක් අඩු වුණාම 2යි. මෙතන 9 තියෙන 9න් 9ක් 2යි. මෙතන 4 තියෙන්නේ 4න් 2ක් 2යි. රුපියල් 202ක් එනවා. රුපියල් 202ක් එනවා. කොහොමද 202ක් එන ආපු අය අසුන්සන් බලන්න. right බොහොම හොඳයි. අත්පල්ලෙහා දාන්න. ඊළඟට පස්වෙනි ගාන. පාසලක 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුළු සිසුන් ගාන 175කි. එම පාසලේම 5 ශ්‍රේණියෙන් සමත් වී 6 ශ්‍රේණියට පැමිණි සිසුන් ගාන 98යි. 5 ශ්‍රේණියෙන් සමත් වෙලා 6 ශ්‍රේණියට ඒ ඉස්කෝලෙම 5න් ඒ ඉස්කෝලෙම 5න් 6ට ආපු අය කී දෙනෙක් ඉන්නවද? 98ක් වෙනවා කියලා තියෙනවා. ඉතිරි සිසුන් වෙනත් පාසල් වලින් පැමිණ 6 ශ්‍රේණියට ඇතුළත් වූ අය වෙති. එතකොට ඉතුරු ගාන කොම් පිට ඉස්කෝල වලින් ඇවිල්ලා තියෙනවා. වෙනත් පාසල් වලින් මෙම පාසලේ 6 ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් ගන්න සොයන්න. එහෙනම් බොහොම පහසු ගාන මුළු ගාන 175යි. මේ පාසලේ 98ක් ඉඳලා 6 ශ්‍රේණියට ගියා. එහෙනම් ওই දෙක අඩු කරන්න ඕනේ. 5න් 8ක් බෑ. එහා පැත්තේ එකක් ගන්නවා. 15න් 8ක් අඩු වුණාම 7යි. 6න් 9ක් බෑ. එහා පැත්තෙන් එකක් ගන්නවා. 16න් 6ක් අඩු 16න් 9ක් අඩු වුණාම කීයක් එනවද? 7ක් එනවා. එහෙනම් වෙනත් පාසල් වලින් පැමිණි සිසුන් කීයක් ඉන්නවද? 77ක් ඉන්නවා. කො බලන්න මේ උත්තරේ හරියට උස්සන්න. 77ක් ඉන්නවා. හරි. අත්පල්ලෙහා දාන්න 77ක් තියෙනවා නම් හරියක් දාන්න. right. දැන් මට ගෙදර වැඩ ටික කරාද නැද්ද කියලා බලා ගන්න ඕනේ. හැමෝගෙම ටියුට් එකේ රතු පෑනින් හරියක් වැටෙන්න ඕනේ. එහෙනම් මේ දැන් සියලු දෙනාම ටියුට් එක මේ වගේ හරි දාපු ටික මට පෙන්වන්න බලන්න. කැමරාවට හොඳට පැහැදිලි වෙන්න අල්ලන්න. right හොඳයි ගොඩක් අය දනු පෙන්නනවා. හොඳයි. ජනිතු මදුෂාන් බණ්ඩාර ඔයාගේ පේන්නේ නැහැ. ඔයා ටියුට් එකෙන් පවන් ගන්නවලු. හරි. සර් මම ගිය සතියේ භාගයක් ඉන්න බැරි වුණා මට පවර් කට් වුණා. ඔව්. හරි පුතේ මේ මම අද අනිවාර්යෙන් රෙකෝඩින් එක දානවා. හරිනේ? ඒ මොනොත් අනිවාර්යෙන් බලන්න. හරි. දැන් මේ ටියුට් එක පල්ලෙහෙන් දාන්න. මේ රතු පෑනක් තියාගන්න අනිවාර්යෙන් හරි වැරදි දාන්න. රතු පෑනෙන්ම හරි වැරදි දානවා නම් ගොඩාක් හොඳයි. හරිනේ? වෙන පාට පෑන් වලින් දාන්න එපා. රතු පෑනෙන්ම හරි වැරදි දාගෙන නිවැරදි කරගන්න කියලා හැමෝගෙම ඉල්ලීමකුත් කරනවා. right. ඔන්න අපි අද ಗುಣ කිරීමේ කොටසට. හරිනේ? ಗುಣ කිරීමේ කොටසට
සංඛ්‍යා එහෙනම් බලන්න අපිට තියෙන්නේ සංඛ්‍යා මේ පොඩ්ඩක් දැන් හැමෝම පෑන් පැන්සල් පැත්තකින් තියන්න ඕනේ. කවුරුත් ලියන්න හදන්නේ නැහැ. කවුරුත්ම ලියන්න හදන්නේ නැහැ. පුළුවන් සියලු දෙනාම වීඩියෝ ඔන් කරගෙන තියෙන්නේ. දැන් පුටුව ඉස්සරහට ඇදගෙන හොඳට වාඩි වෙන්න. දැන් මේ ටියුට් එකේ තියෙන ගණන් ටික මේ පළවෙනි ගණන් ටික මම හදන්නේ. ඔව්. නෑ මොකක් හරි ප්‍රශ්නයකට ඔව්. රුපියල් කියලා ඒන උත්තරේ දැම්මත් හරි නේද? නැත්තම් රුයන්න ලියලා තිත තියලා උත්තරේ දැම්මත් හරිද? ඔව් පුතේ හොයන්න තියලා තිත තියලා දැම්මට උත්තරේ හරි. දැන් ඔය ඔයාලට පොඩි පන්ති වල නම් ඕක හරියටම රුපියල් කියලාම ලියන්න ඕනේ. හැබැයි ලොකු පන්ති වලට යනකොට එහෙම අවශ්‍ය නැහැ. රුයන්න ලියලා තිත තියලා උත්තරේ ලියලා තියෙනවා රුපියල් වලින් එන ගාන. රුපියල් වලින් එන ගානකට එහෙම කියලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. හරි නේද? හරි සර්. right. දැන් මෙන්න මෙහෙම තියෙනවා බලන්නකො. පළවෙනි ගාන තියෙනවා ගුණ කිරීම යටතේ 45 ගුණ කිරීම 10. ඊළඟට දෙවෙනි ගාන තියෙනවා 384 ගුණ කිරීම 10. තුන්වෙනි ගාන තියෙනවා බලන්න තුන්වෙනි ගාන 78 ගුණ කිරීම 100. ඊළඟට හතරවෙනි ගාන 562 ගුණ කිරීම 100. ඊළඟට පස්වෙනි ගාන 34 ගුණ කිරීම 1000. ඊළඟට හයවෙනි ගානේ තියෙන්නේ 418 ගුණ කිරීම 1000. හරිද? ඔන්න ඔය විදිහට ගණන් ටික තියෙනවා. දැන් ඔයාලා මේ වෙනකොට පොඩි පන්ති වලදී 10න් 100න් 1000න් මනෝමයෙන් ගුණ කරන හැටි කෙලින්ම උත්තරේ දාගන්න හැටි දන්නවා නේද? දැන් ඔන්න බලන්න මම උත්තරේ දාන්නම්. මෙයා 10න් ගුණ කරාම එනවා 450. 384 10න් ගුණ කරාම එනවා 3840. 78 100න් ගුණ කරාම එනවා 7800. 7800ක් එනවා. 562 100න් ගුණ කරාට පස්සේ එනවා 56200ක් එනවා. 56200ක් එනවා. මෙයා 34න් ගුණ කරාම යටින් උත්තරේ ලියන්න 34000ක් එනවා. 418 1000න් ගුණ කරාම එනවා කීයද? 418000ක් එනවා. 418000ක් වෙනවා. දැන් ලියන්න කිව්වේ නෑ. ඔන්න ලියන මහත්තුරු වගේ මට පේනවා දැන් ලියන මහත්තුරු ඉන්නවා. නේද? එයාලට එහෙම වුණොත් දැන් වෙනම ජොබ් එකක් දෙන්න වෙනවා. නේද? ඔය පෑන කියන අනේ මන් දන්නේ නෑ. පෑන කියන දේ අහන්නෙම නෑ ඔය. මන් දන්නවා ඔයාලා නේද? ඔයාලට මං කියන එක තේරෙනවා කියලා මං දන්නවා. හැබැයි පෑනට මං හිතන්නේ තේරෙන්නේ නෑ. කොයි වෙලාවෙත් ඔයාලගේ අතට පනිනවා. ඉස්සලා අහගන්න ඕනේ. ලියන්න කිව්වට පස්සේ ලියන්න. right. එහෙනම් බලාගන්න. දැන් 10න් ගුණ කරනකොට පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යා කියන්නේ පුතේ භාග දශම නැති ගණන් වලට. මොනවාටද පූර්ණ සංඛ්‍යා කියන්නේ? භාග කොකියමු. භාග දශම නොවන සංඛ්‍යා වලට කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. එහෙනම් පූර්ණ සංඛ්‍යාවක් 10න් ගුණ කරනකොට අගට එක බිඳුවක් එකතු කරනවා. මේ හරිම ලේසි. දැන් 10 බිඳුව එකයිනේ තියෙන්නේ. ඒක දැම්ම සංඛ්‍යාව පිටිපස්සට. 45 පිටිපස්සට 10 අර එක බිඳුවක් දැම්මම 450ක් වෙනවා. 384 10න් ගුණ කරනකොට 10 එක බිඳුවයි තියෙන්නේ. එයා 384 අගට දැම්මම 3840ක් වෙනවා. හරිම ලේසි. 78 100න් ගුණ කරනකොට 78 100න් ගුණ කරනකොට
100 බිංදු දෙකක් තියෙනවා. ඒ බිංදු දෙක අගින් ලියනවා 7800ක් වෙනවා. 78 අගින් බිංදු දෙකක් එකතු වෙනවා. ඊළඟට 562 මම යටින් ලියන්නම් ටිකක් පැහැදිලි මදි වගේ. 562 100ෙන් ගුණ කරාට පස්සේ 562 අගට බිංදු දෙකක් එකතු වෙනවා. උත්තරේ තමයි 56200. මේ 100 බිංදු දෙක මේකේ අගට එකතු වෙනවා. ඊළඟට 18 බිංදු 1 2 3ක් තියෙනවා. එහෙනම් 34 අගට බිංදු 3ක් දැම්මම 34000ක් වෙනවා. 418 1000න් ගුණ කරාම 18 බිංදු 3යි. එහෙනම් 418 අගට බිංදු 3ක් එකතු වෙනවා. උත්තරේ තමයි 418000. අපි දන්නවා දැන් විශාල සංඛ්‍යා කියවන්න නේද? 418000. නැත්තම් මේක සිංහල භාෂාවෙන් කියනවා නම් අපේ භාෂාවෙන් කියනවා නම් 418000යි. හරි. දැන් එහෙනම් පැහැදිලි නේද? සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරන හැටි. හරි. දැන් ඔන්න හොඳට අහගන්න. දැන් මේක යටින් තියෙනවා මේ සංඛ්‍යාවක් 10න් ගුණ කළ විට අගට බිංදු එකක් එකතු වෙයි. බලන්න ටියුට් එකේ තියෙනවා. සංඛ්‍යාවක් 100න් ගුණ කළ විට අගට බිංදු දෙකක් එකතු වෙයි. සංඛ්‍යාවක් 10න් ගුණ කළ විට අගට බිංදු 3ක් එකතු වෙනවා. හරි. එහෙනම් මේ ටික හදාගෙන අර ಗುಣ නොකට අගය සොයන්න කියලා තියෙනවා පළවෙනි එක. අන්න ඒ ගණන් ටික හදමු බලන්න. මේ ටික ලියාගෙන ಗುಣ නොකොට අගය සොයන්න කියන ගණන් ටික ඉක්මනට හදමු බලන්න. මේ ටික ලියාගෙන තමයි හදන්නේ. හරි ඉක්මනට හදමු. මම හිතන්නේ අපිට ඉක්මනට මේක ඉවර කරගන්න පුළුවන් වෙයි.
කො බලන්න ලියලා ඉවරයි අතුස්සන් බලන්න. තව ලියන අය ඉන්නවද? ඔව් සර්. right මම හිතන්නේ තව ලියන අය නැතුව ඇති හැමෝම හදාගෙන ඉවර ඇති. right නෑ සර්. තව ලියන අය ඉන්නවද? නෑ සර්. හරි. ඔව් සර්. හරි හදන්න මේ මම හිතන්නේ ගොඩක් අය ලියලා ඉවර ඇති කියලා. හරිද? right අපි බලමු එහෙනම් ඔන්න රතු බෑමක් දැන් අපට ගන්න. මම රතු බෑමක් අපිට අවශ්‍ය වෙනවා හරි වැරදි දාන්න. රතු බෑමක් අතර ගන්න. හරි නේද? මෙන්න පළවෙනි ගාන 43 10න් ගුණ කරන්න ඕනේ. 10 එක බිඳුවයි තියෙන්නේ. 43 අකට බිඳුවක් දාන්න තියෙන්නේ. උත්තරේ 430යි. ගානම හරියනවා. 75 100න් ගුණ කරන්න තියෙන්නේ. අගට බිඳු දෙකක් එනවා. උත්තරේ තමයි 7500. 32 අගට බිඳු 3ක් එකතු වෙනවා. උත්තරේ තමයි 32000. ඊළඟ හතරවෙනි එක 472 අගට බිඳු දෙකක් එකතු වෙනවා. උත්තරේ 47200. බලන්න 472 අගට බිඳු දෙකක් තියෙනවද? ඔයාලා ලියපු උත්තරේ 1යි 2යි කියලා ගණන් කරලා බලන්න. ඊළඟට 595 අගට 10න් ගුණ වෙනවා කියන්නේ එක බිඳුවයි එකතු වෙන්නේ. උත්තරේ 5950. එහෙනම් 6 වෙනි එකට උත්තරේ 372ට බිඳු 3ක් එකතු වෙනවා. 372,000. 372,000. කොහොමද මේ ටික හරියට හරි ඊළඟට හරි මම හිතන්නේ ඔක්කොගෙම හරියයි බොහොම හොඳයි. ඊළඟට දැන් ඔන්න අපි මේ ඉගෙන ගත්තේ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරා. දැන් අපි සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරන හැටි තමයි ඊළඟට ඉගෙන ගන්න. එහෙනම් ඊළඟ කොටසේ තියෙනවා ගුණ කර පිළිතුරු ලබා ගන්න කියලා. right. දැන් මම මේ කොටස කරනකම් කවුරුත් පෑන් පැන්සල් අල්ලන්නේ නැහැ. පෑන පැත්තකින් තියන්න. රතු පෑනත් පැත්තකින් තියන්න. දැන් හරි දාලා ඉවරයිනේ. right. මම මේක පැහැදිලි කරලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපිට මේ ಗುಣ කිරීම කරගෙන යනකොට අපිට ගුණන වගුව අවශ්‍ය වෙනවා. මම කිව්වා පහුගිය දවස්වල ගුණන වගුව පාඩම් කරන්න කියලා. මම මේ කොටස අහන්න කලින් මම කීප දෙනෙක්ගේ ගුණන වගුව අහනවා. පළවෙනි එකම රාහල් මයික් එක ඔන් කරගන්න. අපි රහල්ගෙන් අහමු එහෙම නැත්නම් 6 වරක් ගුණන වගුව. right කියමු බලන්න. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් 10 60යි 6 වරක් 11 66යි 6 වරක් 12 72යි. බොහොම හොඳයි ඈ. right ඊළඟට අපි අහමු මම දැන් 6 වරක් චක්‍රය අහන්නේ. හැමෝම දැන් සූදානම්ෙන් ඉන්න ඕනේ. සෙනුරි කියන්න බලන්න 6 වරක් චක්‍රේ. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 20යි 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් 10 6 වරක් 10 60යි 6 වරක් 11 60යි 6 වරක් 12 72යි. බොහොම හොඳයි. ඊළඟට තනුදි කියන්න බලන්න.
හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් 4 24යි හයවරක් 5 30යි හයවරක් 6 36යි හයවරක් 7 42යි හයවරක් 8 48යි හයවරක් 9 54යි හයවරක් 10 60යි හයවරක් 11 66යි හයවරක් 12 72යි. බොහොම හොඳයි ඈ. ඊළඟට අපි අහමු විදුරිගේ. විදුරු කියන්න බලන්න. හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් 4 24යි හයවරක් 5 30යි හයවරක් 6 36යි හයවරක් 7 42යි හයවරක් 8 50 හයවරක් 8 48යි හයවරක් 9 54යි හයවරක් 10 60යි හයවරක් 11 60යි හයවරක් 12 72යි. බොහොම හොඳයි. අපි නිකන් කෝච්චියක් ගියා වගේ නේද? කමන්නේ හොඳට කිව්වා. මේ ඊළඟට අපි අහමු දිනිතු. මයික් එක ඔන් කරන්න. හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් 4 24යි හයවරක් 5 30යි හයවරක් 5 30යි හයවරක් 7 42යි හයවරක් 8 හයවරක් 6 ඕනේ. ඕ දිනිතු. හයවරක් 5 30යි ඊළඟට හයවරක් 6. හයවරක් 6 36යි හයවරක් 7 හයවරක් 7 42යි හයවරක් 8 48යි හයවරක් 9 මොකද බැටරිය බැස්සද? 53යි නෑ 54යි හරි. හයවරක් 10 60යි හයවරක් 11 66යි හයවරක් 12 72යි. හරි. කවුරු හරි ළඟ ඉඳන් උදව් කරා. නෑ නේද? ඔව්. මේ දැන් පොඩ්ඩක් පැටලුණා වගේ. චුට්ටක් පැටලුණා වගේ අපි ඊළඟ දවසේ ඕම නැතුව ටිකක් හොඳට කියන්න පුරුදු වෙමු. හරි නේද දිනිතු? හොඳයි. බොහොම හොඳයි උත්සාහය අගය කරනවා. ඊළඟට විනුදි පෙරේරා කියන්න. ඉක්මනට කියමු. හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් 4 30යි හයවරක් 6 36යි හයවරක් 7 42යි හයවරක් 9 54යි හයවරක් 10 60යි හයවරක් 11 66යි හයවරක් 12 72යි. right මේ පොඩ්ඩක් නේද හිර වුණා වගේ එහෙම නැතුව ඔන්න කියන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. තේරුණා නේද? හරි. උත්සාහය අගය කරනවා. ඊළඟට අපි අහමු සෙනාල් අද මැච් එක බලන්න ගියාද? නෑ සර් හෙට යනවා. හෙට යනවද? විද්‍යාලේ දිනයි වගේ නේද? හරි. කියන්න බලන්න මේ කොහොමද කියලා. චක්‍රේ කියන්න. හයවරක්. හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 24යි හයවරක් 4 හයවරක් 4 32යි හයවරක් 5 30යි හයවරක් 6 35යි හයවරක් 6 36යි හයවරක් 7 42යි හයවරක් පුතේ මේ පොඩ්ඩක් හයවරක් පස්වරක් පැටලිලා වගේ කලබල වෙන්නේ නැතුව කියන්න බලන්න. හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් 4 24යි හයවරක් 5 30යි හයවරක් 6 36යි හයවරක් 7 42යි හයවරක් 8 හයවරක් 8 48යි හයවරක් 9 54යි හයවරක් 10 60යි හයවරක් 11 66යි හයවරක් 12 72යි. බොහොම හොඳයි. ඊළඟට රයිට් දැන් මම පොඩ්ඩක් නතර කරන්න කීප දෙනෙක්ගෙන් ඇහුවානේ. හරි. මම ඊළඟට කීප දෙනෙක්ගෙන් අහනවා 7 වරක්. එතකොට ලෑස්තිලා ඉන්න 7 වරක් චක්‍රේ කියන්න. හරි නේද? රයිට්. අපි එහෙනම් යම්
මම හිතන්නේ මේ වෙනකොට දන්නවා අපි යම් මේ සාමාන්‍ය සංඛ්‍යා දෙකක් ಗುಣ කරන හැටි. පළවෙනි එක තියෙනවා මෙන්න මෙහෙම. අවුරුත් හදන්න එපා. මම ඔයාලට ලියන්න හදන්න අවස්ථාව දෙනවා. එතකොට කරමු. මේ වෙනකොට ಗುಣ කිරීම නේද? එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම. මෙන්න මේ කියන ප්‍රධාන ගණිත කර්ම 4 හසුරවන්න ඔයාලා දන්නවා. ප්‍රධාන ගණිත කර්ම 4 හසුරවන්න ඔයාලා දන්නවා. එහෙනම් මේක මේ නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. එහෙනම් සියලු දෙනා මේ බලන්න ඊට පස්සේ මම හදන්න කිව්වට පස්සේ අපි හදමු. හරි. මේක පළවෙනියට තියෙනවා මෙන්න මෙහෙම. 684 මෙන්න 684 ගුණ කරන්න ඕනේ 6. දැන් අපිට මේක පහලට ලියා ගන්න පුළුවන් මේ 684 ගුණ කිරීම 6. මේ එකතු කරන්න අඩු කරන්න වගේම තමයි ගුණ කරන කොටත් හරිද පුතේ? අහගන්න ස්ථානීය අගය එක කෙලින් එක සමානව ලියා ගන්න ඕනේ. එක කෙලින් එක සමානව ලියා ගන්න ඕනේ. නැත්නම් අපිට එන උත්තරේ වරදිනවා. රයිට්. එහෙනම් ඔන්න 6න් ගුණ කරන්න තියෙන්නේ 6 වරක් 4 24න් 4 දෙකක් ඉතුරු 6 වරක් 8 48යි 2යි 50යි බිංදුව 50න් බිංදුව 5ක් ඉතුරුයි 6 වරක් 6 36යි 36ට 5ක් එකතු වුණාම කීයක් එනවද? 41. එහෙනම් උත්තරේ 4104යි. උත්තරේ 4104යි. right. දැන් ඊළඟට අපි දෙවෙනි ගානට යනවා. දෙවෙනි ගාන තියෙන්නේ 972 ගුණ කරන්න තියෙන්නේ 20. මේ සංඛ්‍යාව ඔන්න අර නරක පෑන ළමයිගේ අතට පැනලා එහෙම නේද? ඒ හින්දා පෑන තරහ කරගෙන බෑ. මෙතන ඔයාලා තමයි පොඩ්ඩක් කෙලින් වැඩ කරන්න ඕනේ. පෑන අතට ආවත් පොඩ්ඩක් තියන්න පැත්තකින්. ඉස්සල්ලා හොඳට අහුම්කම් දෙන්න. ඊළඟට ලියන්න. හරි. 972 මෙන්න 972 උඩින් ලිව්වා. ඉලක්කම් වැඩි සංඛ්‍යාව උඩින් ලියන්න. ඉලක්කම් වැඩියෙන් තියෙන සංඛ්‍යාව උඩින් ලිව්වා. යටින් 24 ලිව්වා. දැන් අපි මෙයා ගුණ කරන්න යන්නේ. 24 වරක් ගුණන වගුව අපි දන්නේ නැහැ. 24 ගුණන වගුව අපි දන්නේ නැහැ. 24 වරක් චක්‍රය දන්නේ නැති හින්දා අපි මේක දෙකට කඩලා ගුණ කරනවා. මුලින්ම 4ෙන් ගුණ කරනවා. ඊළඟට ගුණ කරන්නේ කීයෙන්ද? 2කින්. මුලින්ම 4ෙන් ගුණ කරනවා. ඊළඟට 2කින් ගුණ කරනවා. right. ඔන්න 4ෙන් ගුණ කරමු. 4 වරක් 2 8යි. 4 වරක් 7 4 වරක් 7 28න් 8 4 වරක් 7 28යි 28න් 8 දෙකක් ඉතුරුයි කියලා උඩින් ලියාගත්තා. මේ ඉතුරු ඒවා පොඩියට ලියා ගන්න. මෙහෙ බලන්න. ඉතුරු ඒවා පොඩියට ලියා ගන්න. 4 වරක් 9 4 වරක් 9 36යි 36ට දෙකක් එකතු වුණාම 38ක් එනවා. 38ක් එනවා. ඔන්න අපි 4ෙන් ගුණ කරලා ඉවරයි. මෙන්න ගොඩක් ළමයි වරද්දන තැන තමයි ඊළඟට. මේ ඊළඟට කීයෙන්ද ගුණ කරන්නේ? උත්තර දෙමු. ඊළඟට කීයෙන්ද ගුණ කරන්නේ? 2කින් ගුණ කරන්නේ. බොහොම හොඳයි 2කින්. එහෙනම් 2කින් ගුණ කරමු. දෙවරක් 2 දෙවරක් 2 දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. මෙන්න 4 ලිව්වා. බලන්න 4 ලියන්නේ අපි ගුණ කරපු සංඛ්‍යාව යටින් මේ 2 යටින් තමයි 4 ලියන්නේ. එහෙමත් නැත්නම් කලින් ලිය තියෙන සංඛ්‍යාවේ පිටිපස්සේ ඉඳන් එක ඉලක්කමක් පන්නලා ලියන්න පටන් ගන්නෙ. එක ඉලක්කමක් පන්නලා ලියන්න පටන් ගන්නෙ මේ එක ඉලක්කමක් පන්නලා ලියන්න පටන් ගන්නෙ. එක ඉලක්කමක් පන්නලා. හරි. එහෙනම් දෙවරක් 2 4යි. දෙවරක් 7 14න් 4 එකක් ඉතුරුයි කියලා උඩින් ලියාගත්තා. දෙවරක් 9 18යි 1යි
19ක් වෙනවා. එහෙනම් දැන් එකතු කරනවා 8යි 12න් දෙක එකක් ඉතුරුයි 9යි 4යි එකතු වුණාම 13යි එකක් ඉතුරුයි 4යි 9යි එකතු වුණාම ඒත් 13යි එකක් ඉතුරුයි මෙතන දෙකයි උත්තරේ තමයි 23328යි මේ දෙක ගුණ කරාට පස්සේ තව ගාණක් හදන්න ඕනේද අභියෝගේ බාර අරගෙන හදනවද කොහොමද අභියෝගේ බාර ගන්න කැමති අය අත උස්සන්න බලන්න කොහොමද බලමු මේ ළමයි අභියෝග බාර ගන්න කොච්චර කැමතිද කියලා බොහොම හොඳයි හරි very good එහෙනම් තව ගණන් ඉතුරු වෙලා තියෙනවා හතරක් ඔක්කොම ගණන් හයක් තියෙනවා එහෙනම් දැන් වෙලා අරගෙන එක ගාණක්වත් වරද්ද ගන්න නැතුව එක ගාණක් හරි වරද්ද ගන්න නැතුව හදන්න ඕනේ හැබැයි වැරද්දුවොත් නම් පුතේ මොකක්ද හම්බෙන්නේ කොහමද එවන්නේ ඔන්ලයින් ටොක් එකක් එවනවා හරි මම හිතනවා ඒක කාටවත් හම්බ වෙන්නේ නැති වෙයි කියලා නේද මම ප්‍රාර්ථනා කරනවා ඒ හින්දා නේද අනිවාර්යෙන් දැන් කරන්ට් එකක් නැති වෙලා ඔන්ලයින් ටොක් ගින්න ගන්න එපා ඒ හින්දා ගණන් 6 ඉක්මනට හදන්න රයිට් මට කවුරුත් වීඩියෝ ඔෆ් කරන්න එපා මට හැමෝම පේනවා ඒ හින්දා හැමෝම සක්‍රියව වැඩ කරනවා කියලා බලන්න ඕනේ කවුරුත් නැගිට යන්න එපා වාඩි වෙලා මේ වැඩේ ඉක්මනට කරමු විනාඩි 3ක් දෙන්න රයිට් ඉක්මනට හදමු
දිනුජ මේ මොකක් හරි කුහරයකව තිර වෙලාද? ඈ දිනුජ. හදලා ඉවරද? දිනුජ ගණන් ටික හදලා ඉවරද? ඔව් සර්. හරි. කොහොමද ගණන් හදලා ඉවරයි අතුස්සන් කරා? right. තව හදන අය ඉන්නවද? ඔව් සර්. right. කීවෙනි ගානද යන්නේ? හරි. මම තව පොඩි වෙලාවක් දෙනවා. right. අපි ඉවර කරමු ඉක්මනට. හරි. දැන් එහෙනම් අපි මේක සාකච්ඡා කරන්න ගමු. ඔන්න රතු පෑනක් අතර ගන්න බලන්න හැමෝගෙම දැන් වෙන අවධානයකට යන්න එපා. ಗುಣ කරපු සංඛ්‍යාවෙන් සංඛ්‍යාව ලියපු සංඛ්‍යාවෙන් සංඛ්‍යාව හරිද කියලා බලාගෙන යන්න. හරි නේද? එතකොට වෙන වැඩ වෙන අවධානයක හිටියොත් මේක හරියට කරන්න බෑ. ඒ හින්දා ඔන්න හැමෝම නිවැරදිව මේක කරන්න. දැන් මේකේ තුන්වෙනි ගාන අපිට හදන්න තියෙනවා. තුන්වෙනි ගාන තියෙනවා. මම තුන්වෙනි ගාන මෙතනින් ලියන්න. මෙන්න තුන්වෙනි ගාන 412 ගුණ කරන්න තියෙනවා 75. ඔන්න පහෙන් මුලින්ම ගුණ කරන්නේ 5 වරක් 2 10න් බිංදුව එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි 6යි. 5 වරක් 4 20යි. ඊළඟ 4න් 4 එකක් ඉතුරුයි. 7 වරක් 1 7යි 1යි 8යි. 7 වරක් 4 28යි. බිංදුවයි 10න් බිංදුව එකක් ඉතුරුයි. 9යි 10න් බිංදුව එකක් ඉතුරුයි. 3යි. උත්තරේ එනවා 30900. කො බලන්න මේක හරියයි අතුස්ස. 30900 ආපු අය 30900. right. බොහොම හොඳයි. අත්පල්ලයා දාගන්න. ඔන්න මේ ගානට එන්නේ 30900. අපි අහමු 4 වෙනි ගානට උත්තරේ කීයක් එනවද කියලා රහල් කියන්න බලන්න. ඊළඟ ගානට උත්තරේ කීයක් එනවද? දෙසිය 35. බලමු. ಗುಣ කරන්න ඕනේ 12යි. එහෙනම් මුලින්ම අපි දෙකෙන් ಗುಣ කරමු. දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 2 4යි. එක්වරක් 5 5යි. එක්වරක් 3 3යි.
එක් වරක් දෙක දෙකයි. හරිම ලේසි එකකින් ගුණ කරන්න. මේ බිඳුවයි 7යි 5යි 12න් දෙක එකක් ඉතුරුයි. 4යි 4යි 8යි. මෙතන දෙකයි. 2820යි. කොහොමද 2820 ආපු අය අතුස්සන්? හරි. බොහොම හොඳයි අත්පල්ලයා දාන්න. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගානේ තියෙනවා 525. 525 ගුණ කරන්න ඕනේ 525 15න් ගුණ කරන්න ඕනේ. මුලින්ම 5න් ගුණ කරමු 5 තරක් 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 තරක් 2 10යි 2යි 12න් 2 එකක් ඉතුරුයි. 5 තරක් 5 25යි 1යි 26යි. හරිනේ මේ වෙලිය. ඊළඟට එකෙන් ගුණ කරනවා. 1 වරක් 5 5යි 1 වරක් 2 2යි 1 වරක් 5 5යි. දැන් මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. මෙතනින් 5යි මෙතනින් 7යි මෙතනින් 8යි මෙතනින් 7යි. උත්තරේ 7870 7875 ආපුවයි අතුස්සන්න බලන්න. හොඳයි. ගණන් හදපු අය බොහොම හොඳයි. ඉහෙලට අතුස්සනවා බය නැහැ. එයාලා හරියට හදලා තිනවා. හරි. අත්පල්ලයා දාන්න. ඊළඟට 6 වෙනි ගාන. ඊළඟට 6 වෙනි ගාන අන්තිම එක තියෙන්නේ 318 ගුණ කරන්න තියෙනවා 43න්. මුලින්ම 3න් 3 වරක් 8 24න් 4 දෙකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 2යි 5යි 3 වරක් 3 9යි. 4 වරක් 8 4 වරක් 8 32න් 2 කීයක් ඉතුරු? 3ක් ඉතුරු. 4 වරක් 1 4යි 3යි 7යි. 4 වරක් 3 12යි. එතකොට 4 7 16න් 6 එකක් ඉතුරුයි. 3යි 1යි. උත්තරේ එනවා 13674ක්. 13674ක් එනවා. කොහොමද මේක හරියට උත්සන්? හොඳයි. දැන් ඔන්න ගණන් 6ම හදලා ඉවරයි. අපි මේ ඉගෙන ගත්තේ නේද? පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් කොහොමද ලබා ගන්නෙ කියලා. right. දැන් අපි ආයේ කීප දෙනෙක්ගෙන් අහමු ජක් කරේ. දැන් 7 වරක් අහමු. 7 වරක් මට කියන්න කවුද කිව්වේ නැත්තේ කලින්? දෙව්මි කිව්වද කලින්? නෑ සර්. right 7 වරක් කියන්න දෙව්මි. 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 7 වරක් 4 28යි 7 වරක් 5 35යි 7 වරක් 6 42යි 7 වරක් 7 49යි 7 වරක් 8 49යි 7 වරක් 8 56යි 7 වරක් 9 63යි 7 වරක් 10 70යි 7 වරක් 11 77යි 7 වරක් 12 80. හරි බොහොම හොඳයි. ඊළඟට කියන්න කලීත කියන්න 7 වරක් 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 7 වරක් 4 28යි 7 වරක් 5යි 7 වරක් 6 42යි 7 වරක් 8 7 වරක් 7 10 7 වරක් 9 63 7 වරක් 10 70 7 වරක් 11 හරි ඊළඟ කෙනා 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 7 වරක් 4 28යි 7 වරක් 5 30යි 35යි 7 වරක් 6 42යි 7 වරක් 7 49යි 7 වරක් 8 56යි 7 වරක් 9 63යි 7 වරක් 10 70යි 7 වරක් 11 77යි 7 වරක් බොහොම හොඳයි. ඊට පස්සේ ලවන්‍ය කියන්න 7 වරක්
හත් වරක් එක 7යි, හත් වරක් දෙක 14යි, හත් වරක් තුන 21යි, හත් වරක් 4 28යි, හත් වරක් 5 35යි, හත් වරක් 6 42යි, හත් වරක් 7 49යි, හත් වරක් 8 56යි, හත් වරක් 9 63යි, හත් වරක් 10 70යි, හත් වරක් 11 77යි, හත් වරක් 12 84යි. ඊළඟට ජනිත මදුෂා කියන්න හත්වරක්. හතරක් එක 7යි, හතරක් දෙක 14යි, හතරක් තුන 21යි, හතරක් 4 27ක්, හතරක් 5 35යි, හතරක් 42යි, හතරක් 7 49යි, හතරක් 8 56යි, හතරක් 9 63යි, හතරක් 10 70යි, හතරක් 11 84යි. බොහොම හොඳයි. ඊළඟට බිනුරි කියන්න හත්වරක්. හතරක් එක 7යි, හතරක් දෙක 14යි, හතරක් තුන 21යි, හතරක් 4 28යි, හතරක් 5 35යි, හතරක් 6 42යි, හතරක් 7 49යි, හතරක් 8 56යි, හතරක් 9 63යි, හතරක් 10 70යි, හතරක් 11 77යි, හතරක් 12 84යි. very good. බොහොම හොඳයි. ඊට පස්සේ තෙනුර කියමු හත්වරක්. හතරක් එක 7යි, හතරක් දෙක 14යි, හතරක් තුන 21යි, හතරක් 4 28යි, හතරක් 5 35යි, හතරක් 6 42යි, හතරක් 7 49යි, හතරක් 8 56යි, හතරක් 9 63යි, හතරක් 10 70යි, හතරක් 11 77යි, හතරක් 12 84යි. බොහොම හොඳයි. ඊළඟට මේ කවුරු හරි මම දැන් බලාගෙන හිටියේ මේ නව රීනේම් කරලා තිත් ටිකක් දාගත්තා. දැන් මම චක්‍රේ 6යි කියලා. දෙන්නෙක් ඉන්නවා. නේද? මේ ඒ වගේ වැඩ කරන්න එපා. ඊළඟට අපි තව එක්කෙනෙක්ට අවස්ථාව දෙමු. කවුද කියපු නැති එක්කෙනෙක් කියන්න බලන්න කලින්. අවස්ථා දෙකේම කියපු නැති කවුරු හරි අවස්ථාව ලබා ගන්න. සෙනුරි කිව්වද? ඔව් සර්. ඔව්. හරි. අපි දැන් ඊළඟ කොටසට එන යන් උන්න හතරක් චක්‍රේ ගොඩක් දෙනකින් ඇහුවා. right. ඊළඟට තියෙන්නේ වැදගත් ගණන් ටිකක් තියෙන්නේ වගන්ති ගණන් ටිකක්. දැන් විභාගෙටත් එහෙමයි. බොහෝ විට උන් ඔය වගන්ති ගණන් අහනවා. එතකොට ඒ විස්තරයේ ඇතුලේ ඒ වගන්තිය ඇතුලේ තියෙන ප්‍රකාශය නිවැරදිව තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණා. ඊට පස්සේ මේක එකතු කරන්නද ಗುಣ කරන්නද බෙදන්නද කියලා ඊළඟට තීරණය කරලා ගාන හදන්න ඕනේ. හරි. එහෙනම් අපි එහා පැත්තේ පිටුවේ තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. එක් නිවසක සාමාන්‍යයෙන් සමාජිකයන් 4 දෙනෙකු සිටින ගමක මුළු නිවෙස් ගණන 38කි. දැන් මේ කියපු එක තේරුණා. එක නිවසක සාමාන්‍යයෙන් සමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් නිවෙස් දෙකක සමාජිකයෝ කීයක් ඉන්නවද? එකක 4ක් කී දෙන්නවා නම් ගෙවල් දෙක සාමාන්‍යයෙන් කී දෙනෙක් ඉන්නවද? උත්තරයක් දෙන්න. 8ක්. කී දෙනෙක් ඉන්නවද? ඔව් 8 දෙනෙක් ඉන්නවා. නිවෙස් තුනක කීයක් ඉන්නවද? නිවෙස් තුනක කීයක් ඉන්නවද? උත්තරයක් දෙන්න. දැන් මේ අවස්ථාව ගන්න කවුරු හරි. 12. 12.
නිවෙස් එකක 4 ගානේ නිවෙස් 3ක 12 දෙනෙක් ඉන්නවා. දැන් බලන්නකෝ මේ නිවෙස් ගාන වැඩි වෙනකොට ඉන්න සමාජිකයෝ ගාන මොන ගුණාකාරයක් විදියට වැඩි වෙන්නේ? 4 ඔව් 8 12 16 20 ආදී වශයෙන් වැඩි වෙනවා. එහෙනම් 4 ගුණාකාරයක් විදියට තමයි මේක වැඩි වෙන්නේ. හරි. එහෙනම් අනිවාර්යයෙන් මෙතන ගුණ කරන්න ඕනේ එක නිවසක 4 දෙනෙක් ඉන්නවා නම් මේකේ අහන්නේ මොකද්ද? මුළු නිවෙස් ගණන 38ක් වෙනවා නම් මුළු ගමේ ජනගහනය කොපමණ වේද කියලා අහනවා. එහෙනම් මේකේ උත්තරේ හදන්නේ තුන්වෙනි ගානේ අපිට 38 ගුණ කරන්න ඕනේ 4ෙන්. 38 ගුණ කරන්න ඕනේ 4ෙන්. එහෙනම් 4 වරක් 8 32න් 2 3ක් ඉතුරුයි. 4 වරක් 3 12යි. 12යි 3යි 12 13 14 15. එහෙනම් 152ක් අපිට ලියන්න පුළුවන් මුළු ජනගහනය 152කි. මේක ගුණ කරලා වචනේ අපිට උත්තරේ ලියන්න පුළුවන්. මේ දෙක ගුණ කරලා මේ වගේ අපිට වචනේ උත්තරේ ලියන්න පුළුවන්. පැහැදිලිද? right. මම තව ගානක් කියලා දෙන්නම්. උන්න 4 වෙනි ගාන. 4 වෙනි ගාන මේව තියෙනවා. 4 වෙනි ගානේ තියෙනවා හාල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 42යි. දැන් නම් හාල් කිලෝ එකක් 42කට දෙන්නේ නේද? දැන් 142කටවත් ගන්න වෙන්නේ නැහැ. 142කටවත් ගන්න වෙන්නේ හාල් කිලෝ එකක්. නේද? දැන් මේ ඒ දවස්වල ගානක් හාල් කිලෝ එකක් රුපියල් කීයක් වෙනවා කියලා තියෙනවා? 42ක් වෙනවා කියලා කියනවා. දැන් මේක අහන්නේ හාල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න. දැන් මම මෙතන පොඩි දෙයක් දීලා තියෙනවා. වගන්ති ටිකක් ලියලා තියෙනවා. දැන් හැමෝටම පේනවද? වගන්ති ටිකක් ලියලා තියෙනවා. දැන් මෙතන පළවෙනි වගන්තිය තියෙනවා හාල් කිලෝග්‍රෑම් එකක මිල කියලා තියෙනවා. සමානයි රුපියල් කියලා දාලා හිස්තන. ඊළඟට මිලදී ගන්නා හාල් ප්‍රමාණය හිස්තනක් දීලා තියෙනවා සමානයි. ඊළඟට එම හාල් ප්‍රමාණයේ මිල කියලා දීලා. එතකොට දැන් අපිට වගන්ති ලියලා ගාන හදන්න. දැන් මම මේක විශේෂයෙන් දැම්මේ අපිට මේ වගේ කෙලින්ම ගාන හදලා උත්තරේ දාන්නත් පුළුවන්. මෙහෙම හැදුවා කියලා කිසි වැරද්දක් නැහැ. හැබැයි මේ වගේ වගන්ති ලියලා හදන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් දැන් අපි හිස්තැන් ටික පුරවමු. right. ඔයාලත් පුරවන්න බලන්න මහත් එක්කම. හාල් කිලෝග්‍රෑම් එකක මිල කීයක් වෙනවද? රුපියල් 42ක් වෙනවා. මේ රුයන්න ලිව්වා රුපියල් 42ක් වෙනවා. රුපියල් 42යි 7 වුණා 0.0 කියලා දාන්නත් පුළුවන්. 42යි 7 පොතේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා සෙනාල් හරි. ඊළඟට මිලදී ගන්නා හාල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 7යි. එහෙනම් 7යි kg කිලෝග්‍රෑම් 7යි. ඒකකේ ලියනවා 7යි කිලෝග්‍රෑම්. ඊළඟට එම හාල් ප්‍රමාණයේ මිල මේ බලන්න. කිලෝග්‍රෑම් එකක් 42යි. දැන් මේකක මේ පියවරේ ලියන්න ඕනේ. ගුණ කිරීම 7. 42 7ෙන් ගුණ වෙන්න ඕනේ. අපිට අවශ්‍ය නම් මෙතනින් උත්තරේ ලියන්න ඉඩ දීලා අපි මේ දකුණු කෙළවරෙන් මේක ගුණ කරුනේ.
42 7 right ඔයාලා ගුණ කරන් බලන්න 42 7න් ගුණ වුණාම කීයක් එනවද කියලා මේ සයිඩ් එකෙන් කරන්න දකුණු පැත්තේ කෙලවරෙන් මේ මං කරලා තියෙන විදිහටම කරන්න 7න් ගුණ වුණාම කීයක් එනවද කියලා 42 7න් ගුණ වෙන්න ඕන 294ක් 294ක් හරි 7 වරක් 2 14න් 4 එකක් ඉතුරුයි 7 වරක් 8 7 වරක් 8 28යි 1යි 29යි කීයක් එනවද 294යි මිලන යන්නේ එහෙනම් රුයන්න ලිව්වා 294යි 7 බිංදුවයි බිංදුවක් එහෙනම් මෙන්න මේක අපි කටු වැඩක් විදියට කරේ වගන්ති ලියන ගණන් වල ඔන්න අහගන්න වගන්ති ලියන ගණන් වල කටු වැඩ මේ වගේ කෙල දකුණු පැත්තේ කෙලවරෙන් හදලා උත්තරේ මෙතන දාන්න කටු වැඩක් කරපු ඒක ඒ අසලම කොටු කරලා පෙන්නන්න දැන් මේක අලුත් කලින් මෙහෙම කරේ නෑනේ කලින් වෙනම කටු වැඩ කොලයක හැදුවේ දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නෑ කටු වැඩේ කියන්නේ ගානට අවශ්‍ය දෙයක් එහෙනම් ඒකත් ඒ සුළු කිරීමක් එතනම කරලා පෙන්නන්න හරිනේ එතනම කරලා පෙන්නලා ඒක වෙන් කරන්න මෙන්න මේ වගේ කොටු කරලා තියන්න පැහැදිලි නේද රයිට් හදන්න බලන්න ගාන ඉක්මනට ලියාගන්න හරි නේද? right. දැන් මම හිතන්නේ හැමෝම ලියාගෙන ඇති මේ විදිහ ලස්සනට මේ කරපු කටුවැඩේ මේ පැත්තකින් කොටු කරලත් හරි. right. ඊළඟට 5 වෙනි ගාන, 6 වෙනි ගාන, 7 වෙනි ගාන අපි හදලා 8යි 9යි ගෙදරදී හදන්න තියෙනවා. right. ඔන්න 5 වෙනි ගාන. 5 වෙනි ගානේ තියෙනවා පොල් ගෙඩියක මිල රුපියල් 18කි. එක පොල් ගෙඩියක් රුපියල් 18යි. පොල් ගෙඩියක මිල රුපියල් 18ක් නම් පොල් ගෙඩි 12ක මිල අහනවා. පොල් ගෙඩි 12ක මිල අහනවා. එහෙනම් එකක මිල හැමතිස්සෙම එකක ගාන දීලා තියෙනවා නම් මේ ගණන් වලට කියනවා ඒකීය ක්‍රමයකට හදන ගණන් කියලා. එකක ගාන දීලා තියෙනවා නම් අපිට ඕනම ගානක් හොයන්න පුළුවන්. ඒ ඉල්ලන ගානෙන් ಗುಣ කරන්න තියෙනවා. ඒ ඉල්ලන ගානෙන් ಗುಣ කරන්න තියෙනවා. එහෙනම් අපිට 5 වෙනි ගාන හදන්න පුළුවන් 18 ගුණ කරන්න ඕනේ 18 ගුණ කරන්න ඕනේ 12යි. එතකොට දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. එක්වරක් 8 8යි. එක්වරක් 1 1යි 6යි. 11න් 1 එකක් ඉතුරුයි 2යි. උත්තරේ 216. එහෙනම් අපි ලියනවා පොල් ගෙඩි 12ක මිල සමානයි රුපියල් 216යි 7 බිංදුවයි. මේ අපි ಗುಣ කරපු එක මේ පැත්තේ හදලා තියෙන්නේ. මෙන්න අපි උත්තරේ ලියුවා. අපි හොරබරු කරලා නැහැ මේ. ගාන හදලා පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? ගාන හදලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපිට වගන්තියක් විදියට මේ වගේ උත්තරේ ලියන්න පුළුවන්. right. 5 වෙනි ගාන හදලා 6 වෙනි ගානයි 7 වෙනි ගානයි ඉක්මනටම හදන්න බලන්න. 6යි 7යි ගණන් දෙක හදන්න බලන්න ඉක්මනට. 6යි 7යි ගණන් දෙක.
හරි මං හිතන්නේ හැමෝම ලියලා ඉවර ඇති නේද? හැමෝම ලියලා ඉවර ඇති. රයිට් දැන් එන රතු පෑනක් අතර ගන්න. මේ ටිකේ හරි වැරදි දාගන්න. රයිට් මෙන්න මෙහෙමයි වෙන්නේ. 6 වෙනි ගාන තියෙනවා කිරිපිටි පැකට් එකක මිල රුපියල් 107යි. කිරිපිටි එක පැකට් එකක මිල රුපියල් 107යි. 107කි. එම වර්ගයේ කිරිපිටි පැකට් 3ක මිල හොයන්න. එහෙනම් 6 වෙනි ගාන 107 ගුණ කරන්න ඕනේ 3ෙන්. 3 අරක් 7. 3 අරක් 7 21න් එක දෙකක් ඉතුරුයි. 3 අරක් බිංදුව බිංදුවයි. බිංදුවට දෙකක් එකතු වුණාම 2යි. 3 අරක් එක 3යි. කීයක් එනවද? රුපියල් 321යි. එහෙනම් අපිට මේ ලියන්න පුළුවන් කිරිපිටි පැකට් 3ක මිල රුපියල් 321යි. 321යි. බොහොම හොඳයි. right ඊළඟට 7 වෙනි ගාන 7 වෙනි ගාන තියෙනවා ආනමාලු කෙසෙල් ගෙඩියක මිල රුපියල් 7කි. ඇවරියක ගෙඩි 18ක් තිබුණනම් කෙසෙල් ඇවරිය සඳහා ගෙවී යුතු මුදල සොයන්න. එහෙනම් 18 ගුණ කරන්න ඕනේ 7ෙන්. 18 ගුණ කරන්න ඕනේ 7ෙන්. 7 වරක් 8. 7 වරක් 8 56ක් වෙනවා. 5ක් ඉතුරුයි. 7 වරක් 1 7යි. 7 වරක් 1 7යි. 7ට 5ක් එකතු වුණාම 12ක් එනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ආනමාලු කෙසෙල් ඇවරියක මිල රුපියල් 126යි. 126යි. කොහොමද මේ උත්තරේ ගත්තා තුස්සන් 126යි. හොඳයි. එහෙනම් ඉතුරු ගණන් දෙක 8 වෙනි ගාන right රවුන්ඩ් කරගන්න 8 වෙනි ගාන 8 වෙනි ගාන රවුන්ඩ් කරන්න 9 වෙනි ගාන රවුන්ඩ් කරන්න. එහා පැත්තේ පිටුවේ තියෙනවා 9 වෙනි ගාන. එහා පැත්තේ පිටුවේ 9 වෙනි ගාන තියෙනවා ගණන් දෙකම රවුන්ඩ් කරගන්න. ඒ ගණන් දෙක ගෙදරදී හදන්න. ගණන් දෙක හොඳට කියවන්න. ඊට පස්සේ ගෙදරදී කරන්න තියෙනවා. right. ඔන්න අපි සංඛ්‍යා ගුණ කිරීම කියන මාතෘකාව ඔතනින් නිමා කරනවා. ඊළඟට යනවා සංඛ්‍යා බෙදීම කියන ටික. ඒ මාතෘකාවට යන්න කලින් මම කීප දෙනෙක්ගෙන් 8 වරක් චක්‍රය අහනවා. නෙට්මි කියන්න පුළුවන් ද 8 වරක් චක්‍රය? පුළුවන්ද? 8යි 8 වරක් 2 12 හයි 8 වරක් ආයි පොඩ්ඩක් ඉන්න. ආයි පොඩ්ඩක් ඉඳන් කියමුද? 8 වරක් 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 40 40යි 8 වරක් 7 50යි 7 වරක් 72යි 7 වරක් 10 8 වරක් 7 වරක් 9 81යි 7 වරක් 10යි ඉන්න පුතේ හරි. නෙට්මි අපි ලබන සතියේ 8 වරක් හොඳට පාඩම් කරමු. පුළුවන් නේද කරන්න? පුළුවන් නේද? ඔව්. අපි හොඳට පාඩම් කරමු නෙට්මි.
හොඳ උත්සාහයක් නේද? අපි ඌට වඩා ටිකක් හොඳට පාඩම් කරමු. මම ලබන සතියේ අනිවාර්යෙන් 8 වරක් චක්‍රේ අහනවා. ඊළඟට දිනතු කියන්න පුළුවන් ද 8 වරක් චක්‍රේ? අටවරක් එක 8යි අටවරක් දෙක 16යි අටවරක් 3 right. දිනතුරත් මම අවස්ථාව දෙනවා ලබන සතියේ 8 වරක් චක්‍රේ පාඩම් කරන්න. පුළුවන් නේද? ඔව් එක දිගට ඔව් අපි මේ ලබන සතියේ 8 වරක් චක්‍රේ එන දිනතු පාඩම් කරගමු. ඊළඟට තනුදි පුළුවන්ද කියන්න? 8 වරක් එක 8යි 8 වරක් දෙක 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. බොහොම හොඳයි. ඊළඟට අපි තව කීප දෙනෙක්ගෙන් අහමු. සෙනුරි පුළුවන් ද 8 වරක් කියන්න? පුළුවන් සර්. අර කියන්න. 8 වරක් එක 8යි 8 වරක් දෙක 16යි 8 වරක් 3 32යි 8 වරක් 4 8 වරක් 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64 8 වරක් 9 81යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. හරි ඊළඟට ලවන්‍ය පුළුවන් ද කියන්න? බොහොම හොඳයි පුතේ. ඔව් සර්. හරි කියන්න බලන්න. 8 වරක් එක 8යි 8 වරක් දෙක 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. බොහොම හොඳයි. ඊළඟට තෙනුර පුළුවන්ද? සර් කිව්වේ තෙරුර කියලාද? මේ කියන්න පුළුවන්ද 8 වරක්? හරි අපි ඊළඟ අවස්ථාව දෙවුමි කියන්න පුළුවන්ද? පුළුවන් සර්. right කියමු. 8 වරක් එක 8යි 8 වරක් දෙක 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. බොහොම හොඳයි පුතේ. ඊළඟට විනුති පෙරේරා පුළුවන්ද? පුළුවන් සර්. right කියමු. 8යි 8 වරක් දෙක 16 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 8 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 8 වරක් 8 64යි 8 වරක් 9 72යි 8 වරක් 10 80යි 8 වරක් 11 88යි 8 වරක් 12 96යි. බොහොම හොඳයි. හරි. දැන් එහෙනම් මම පුළුවන් ওই වගේ හැම වෙලාවකම මේ පන්තියේ යන අතරතුරදී එක එක්කෙනාගෙන් චක්‍රය අහන්න. හරිනේ විශේෂයෙන් 6න් ඉහළ ටික. මම දන්න ඔයාලට මතක නැත්තේ 6න් ඉහළ ටික විශේෂයෙන් 7 වරක් 8 වරක් 9 වරක් තමයි ගොඩක් අයට කැපලෙන්නේ. නේද?
පැටලෙන්නේ නැහැ දැන්. මොකද කලින් මතකයි පහේදීම ඌව හොඳට හසුරවල තියෙනවා. දැන් චුට්ටක් අමතක වෙලාවල කොහෙද තියෙන්නේ. ඉතින් මගේ පන්ති ඉස්සරහට යනකොට ඔය වගේ මම කීප දෙනෙක්ගෙන් අනිවාර්යෙන් චක්‍රය අහනවා. එතකොට කියන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට මේ අවස්ථාව අපරාධේ නිකුරුණේගේ මග හරින්න එපා. මේ හින්දා ලැබෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයක් ගන්න කියන්න සූදානම් වෙලා ඉන්න. හරි. දැන් සංඛ්‍යා බෙදීමේ කියන කොටසට යන්න. ඔන්න තියෙනවා සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදීම. අපි අර ගුණ කරනකොට මුලින්ම සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරා. දැන් එහෙනම් බෙදන්න අපි ඉගෙන ගන්නවා. අපි බෙදන්නේ 10න් 100න් 1000. දැන් බලන්නකෝ උතන මම ගණන් 6ක් දීලා තියෙන උදාහරණ ඒවයි උත්තරත් ලියලා තියෙනවා මේ. බලන්නකෝ පළවෙනි එක ඔයාලට උත්තර ලියන්න දෙයක් නැහැ මම උත්තර ටික දාලා තියෙනවා මේකේ රටාව හඳුනා ගන්න ඕනේ 30 10න් බෙදන්න ඕනේ. හරි 30 10න් බෙදන්න. දෙවැනි එක තියෙනවා 320 බෙදීම 10. ඊළඟට තුන්වෙනි එක තියෙනවා 300 බෙදීම 100. 300 බෙදීම 100. හතරවෙනි එක 8500 බෙදීම 100. 8500 බෙදීම 100. පස්වෙනි එක 2000 බෙදීම 1000. හයවෙනි එක 45000 බෙදීම 1000. 45000 බෙදීම 1000. මේකේ හරි ලේසි වැඩක් තියෙනවා. අර ගුණ කරනකොට දීලා තියෙන සංඛ්‍යාවේ අගට 10න් නම් එක බිංදුවක් එකතු කරා 100න් නම් බිංදු දෙකක් එකතු කරා 10න් නම් බිංදු තුනක් පිටිපස්සෙන් ලියුවා. බෙදනකොට අන්නේ 10න් බෙදනවා නම් ඒ එකතු කරපු එක බිංදුවක් අයින් කරන්න ඕනේ. 100න් බෙදනවා නම් බිංදු කීයක් අයින් කරන්න ඕනේද? දෙකක් අයින් කරන්න ඕනේ. 100ට බිංදු දෙකක් තියෙන හින්දා දෙකක් අයින් කරන්න ඕනේ. 10න් බෙදනවා නම් බිංදු තුනක් අයින් කරන්න ඕනේ. 10000න් බෙදනවා නම් බිංදු හතරක් අයින් කරන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් ගන්න පැන්සල අතට. පැන්සලක් ගන්නකො අතට. හැමෝම පැන්සලක් ගන්න අතට. හැමෝම පැන්සලක් ගන්න අතට. දැන් ඔන්න බලන්න. දැන් පැන්සලෙන් කපන්න මෙන්න 10 බිංදුවකට 30 බිංදුවක් කපන්න. එතකොට උත්තරේ 3 ඇවිල්ලා තියෙන්නේ. උත්තරේ 3 ඇවිල්ලා තියෙන විදිය පෙන්නමු. රයිට් මාත් එක්කම කරමු. මෙන්න හැමෝම කරන්න. මුලින්ම අර 10 100 1000 කියන ඒවායි බිංදු කපන්න. මේ මෙහෙම බිංදු කපන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. බෙදන කොටත් මේ වගේ බිංදු කපන්න පුළුවන්. අවසාන එක බලන්න 45000 බිංදු 3 sorry 45000 10 බිංදු 3ට අග ඉඳන් 45000 බිංදු 3ක් අයින් කරනවා. උත්තරේ 45යි. උත්තරේ 45යි. හරි නේද? උත්තරේ 45යි. එහෙනම් ඔන්න මේකේ මං දීලා තියෙනවා යටින් 10න් බෙදූ විට සංඛ්‍යාවේ එක ස්ථානයේ බිංදුව ඉවත් කිරීමෙන් පිළිතුර ලැබේ. 100න් බෙදීමෙන් සංඛ්‍යාවේ අග බිංදු දෙක ඉවත් කිරීමෙන් පිළිතුර ලැබේ. සංඛ්‍යාවේ අග 100න් බෙදනවා නම් බිංදු දෙකම අයින් කරන්න ඕනේ. 10න් බෙදීමෙන් සංඛ්‍යාවේ අග බිංදු 3
අග බිංදු 3 10න් බෙදනවා නම් අගට තියෙන බිංදු 3ම අයින් කරන්න ඕන. පිළිතුර ලබා ගන්න. හරි. දැන් ඊළඟට අලුත් දෙයක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ දේ ඉතා වැදගත්. දැන් බලන්න ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. 35 බෙදන්න ඕනේ 10යි. ඊළඟට 375 බෙදන්න ඕනේ 100. ඊළඟට 8583 බෙදන්න ඕනේ 1000. මෙන්න උත්තරේ ගන්න විදිය. දැන් මෙතන තියෙන විශේෂත්වය බලන්න හැමෝම පුටුව ඉස්සරහට අදගෙන හොඳට වාඩි වෙන්න. පුටුව ඉස්සරහට අදගෙන හොඳට වාඩි වෙන්න. මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. පුටුව ඉස්සරහට හොඳට අදගන්න. කොන්ද ගෙලින් තියාගෙන වාඩි වෙන්න. එතකොට වෙන දේවල් වලට අවධානය යන්නේ නැහැ. මේ බලන්න පුටුව. දැන් 35 කියනකොට අග බිංදු නැහැ. මේ 10න් දැන් අපි මේ කලින් ඉගෙන ගත්තේ අගට බිංදුවේ නේවා. දැන් බලන්නකො මේකේ අගට බිංදුව නැහැ. ඉලක්කමක් තියෙනවා. ඊළඟ සංඛ්‍යා 375ත් අග බිංදු නැත. ඒකෙත් ඉලක්කමක් තියෙනවා. 8583ත් අගට බිංදු නැත. ඉලක්කම් තියෙනවා. එහෙනම් ඒ වෙලාවට කරන්න ඕන දේ තමයි දැන් කියලා දෙන්නේ. හරිද? මේ බලන්න. අගට බිංදුව වෙනුවට අග එක බිංදුවයි තියෙන්නේ. එහෙනම් මේකේ මම පහේ ඉලක්කම අයින් කරනවා. නැත්නම් මෙතනින් දෙකට බෙදනවා. මෙතනින් මේව නැත්තම් කැපුවත් කමන්නේ. ඔන්න පහ අයින් කරා. එතකොට උත්තරය තමයි උත්තරය 3යි. ලබ්ධිය නැත්තම් 3යි. ඉතිරි කීයද? 5. අන්න අර කපපු ගාන තමයි ඉතුරු වෙන්නේ. මේ හොඳට මතක තියාගන්න. අපි කපන ගාන තමයි ඉතුරු වෙන්නේ. හරිද? අපි කපන ගාන තමයි ඉතුරු වෙන්නේ නේ. ඉතිරි කියලා එක ලියන්න ඕන. පැහැදිලි? එහෙනම් පුතේ මට කියන්න 375 100ෙන් බෙදන්න. බෙදන්න කියන 100ෙන් බෙදනකොට අග බිංදු දෙකක් අයින් කරන්න ඕන. එහෙනම් මේකෙත් අපි බිංදු දෙකට සමාන සංඛ්‍යා දෙකක් පිටිපස්සේ ඉඳන් අයින් කරනවා. එහෙනම් උත්තරය 3යි. ඉතිරි කොටද 75. 75 කියන්නේ 100ට වඩා අඩු ගාණක් නෙමෙයි. 75ක් ඉතිරි. ඊළඟට 10න් බෙදන්න මේ 10 බිංදු 3ට මේ සංඛ්‍යාවේ අග ඉඳන් ඉලක්කම් 3ක් අයින් කරනවා. එහෙනම් උත්තරය 8යි. ඉතිරි කොතරම්ද? 583. ඉතිරි 583. ඉතුරු වෙනවා 583. බලන්න යට තියෙනවා මෙන්න මේව. 10න් බෙදූ විට අග ඉලක්කමෙන් දැක්වෙන අගයේ ඉතිරිය. මේ අග ඉලක්කමේ 10න් බෙදනවා නම් අග ඉලක්කම අගය තමයි ඉතුරු වෙන්නේ. 100න් බෙදූ විට අග ඉලක්කම් දෙකෙන් අපි අර කැපුවේ අග ඉලක්කම් දෙක. අන්නේ කපපු අගයන් දෙක. එහෙමත් නැත්නම් අග ඉලක්කම් දෙක තමයි ඉතුරු වෙන්නේ. 10න් බෙදනවා නම් මෙන්න මේ අපි කපපු අග ඉලක්කම් 3 තමයි ඉතිරි වෙන්නේ. පැහැදිලිද? right. දැන්ලා මෙන්න මේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි ඉක්මනටම කරන්න ඕනේ. පළවෙනි ගානේ තියෙනවා ගණන් 8ක්. දෙවෙනි ගානේ තියෙනවා ගණන් 6ක්. ඉක්මනටම කරන්න ඕනේ. right. අපිට පන්ති අවසන් කරන්නත් කාල වේලාව තියෙන හින්දා ඉක්මනටම මේක ඉවර කරන්න ඕනේ. right. හදමු බලන්න.
right දැන් හැමෝම කරලා ඉවරයි නේද? ඔව් සර්. හරි. අපි දැන් රතු පෑනක් අරගෙන මේකේ උත්තර ටික බලමු. හැමෝම රතු පෑනක් ගන්න අතට. හැමෝම රතු පෑනක් ගන්න. අපි දැන් උත්තර ටික බලමු. මෙන්න මෙහෙම වෙන්නේ. පළවෙනි එකේ බලන්න බිඳුවට බිඳුව අයින් කරාම උත්තරේ 9යි. හරියට දාගන්න. දෙවෙනි එකේ බිඳුවට බිඳුව අයින් කරාම උත්තරේ 85යි. මම උත්තර ටික කියන්නම් දැන් කාගෙන්වත් අහන්නේ වෙලාව පොඩ්ඩක් ඉල්ලා ඉඳා ඊළඟට බිඳු දෙකට බිඳු දෙකක් අයින් කරාම උත්තරේ 5යි. උත්තරේ 5යි. 5 තියෙනවා නම් හරියට දාන්න. ඊළඟට මේ බිඳු දෙකට බිඳු දෙකක් අයින් කරාම උත්තරේ 7යි. 700 100ෙන් බෙදුවම 7යි. ඊළඟට බිඳු 3ට අග බිඳු 3 අයින් කරාම උත්තරේ 2යි. උත්තරේ 2 තියෙනවා නම් හරියට දාගන්න. ඊළඟට අග බිඳු 3ට අග බිඳු 3 අයින් කරාම උත්තරේ 4යි. උත්තරේ 4යි. 4 තියෙනවා නම් හරිය දාන්න. ඊළඟට අග බිඳු 3කට මෙතන අග බිඳු 3ක් කැපුවා උත්තරේ 17ක් එනවා. උත්තරේ 17ක් එනවා. ඊළඟට මෙතන අග බිඳු 3කට අග බිඳු 3ක් කැපුණා උත්තරේ 25ක් එනවා. උත්තරේ 25ක් එනවා. කො බලන්න ඔය 8ම හරියට උස්සන්න. ඔය 8ම හරියට උස්සන්න. right very good. 10න් 100න් 1000න් බෙදන්න තමයි තියෙන්නේ. right ඔන්න මම අර කියලා දුන්න දෙවනි විදියට හදන හැටි මේ බලන්න. බිඳුවට බිඳුවක් කැපුවා උත්තරය 3යි ඉතිරි කීයද 5ක් කියලා එනවා. උත්තරේ 3යි ඉතිරි 5. ඉතිරි 5 කියලා තියෙනවා. 3යි ඉතිරි 5. ඊළඟට දෙවනි ගානේ අග බිඳුවකට මේ 3 කැපුණා උත්තරය 43යි ඉතිරි 3. 43යි ඉතුරු වෙනවා 3. 43යි ඉතිරි 3. පැහැදිලිද? එතකොට 10 නම් අග ඉලක්කම තමයි ඉතුරු වෙන්නේ. දැන් 100 නම් අග ඉලක්කම් 2 ඉතුරු වෙනවා. මම අග ඉලක්කම් 2 කැපුවා. උත්තරය 2යි ඉතිරි 50. 100ෙන් බෙදන්න. ඉතිරි 50. උත්තරය 2යි ඉතිරි 50. මේ අග ඉලක්කම් 2 තමයි ඉතුරු වෙන්නේ. අග ඉලක්කම් 2 50. ඊළඟට 100ෙන් බෙදන්න තියෙන්නේ අග බිඳු දෙකට මේ පැත්තෙන් බිඳු දෙකක් කැපුවම 47යි ඉතිරි 52. ඉතුරු වෙනවා 52. අගට තියෙන්නේ 52. අග ඉලක්කම් 2 52. 100ෙන් නම් අග ඉලක්කම් 2 තමයි ඉතුරු ගාන ගන්න. උත්තරය 47යි. මේ කැපිච්ච නැති සංඛ්‍යාව තමයි 47. ඉතුරුයි 52. ඊළඟට 10න් බෙදන්න තියෙන්නේ අග ඉලක්කම් 3ට අග ඉලක්කම් 3 යනවා. උත්තරය 5යි ඉතිරි 470ක්. ඉතුරු වෙනවා 470ක්. මේ 10න් නම් අග ඉලක්කම් 3ම ඉතුරු වෙනවා. 470ක් ඉතුරු වෙනවා. ඊළඟට 10න් බෙදන්න තියෙන්නේ බිඳු 3ට බිඳු 3 කැපුවම උත්තරය 12යි ඉතිරි 430ක්. ඉතිරි 430ක්. 12යි ඉතිරි 430ක්. ඔබලන් මේ ටික හරියට උස්සන්න. හරි. බොහොම හොඳයි. ඔක්කොගේ මගේ හරි අත්පල්ලෙහා දාන්න. හරි. දැන් එහෙනම් අපි අද දවසේ ඉගෙන ගත්තේ සංඛ්‍යා 10න් 100න් ගුණ කිරීම. ඒ වගේම තමයි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා. ඊළඟට දෙවෙනියට ඉගෙන ගත්තා 10න් 100න් 1000න් බෙදෙන හැටි. 10 ගුණාකාර 10න් 100න් 1000න් බෙදෙන හැටි සහ අන්තිමට ඉගෙන ගත්තා අනෙකුත් සංඛ්‍යා 10න් 100න් 1000න් බෙදෙන හැටි. එහෙනම් පොඩි ගෙදර වැඩ දෙකකුත් දීලා තියෙනවා.
ඊළඟට තව මේ සතියේ විශේෂම වැඩේ තමයි 9 වරක් වෙනකන් චක්‍රේ පාඩම් කරගන්න ඕනේ. කී වරක් වෙනකන්ද? 9 වරක් වෙනකන්. හරිනේ? 2 3 4 5 6 7 8 9 වරක් වෙනකන් පාඩම් තියෙනවා. හරි. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔය වැඩ ටික කරන්න. මම අද දවසේ අනිවාර්යයෙන් රෙකෝඩින් එක දානවා ගිය සතියේ. මේ සතියේ රෙකෝඩින් එකක් දානවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයිබෝන්. ආයුබෝවන් සර්.